අදත් සමන් දේශනා සමගින් ඔබ මුණ ගැහිම අපිට සතුටක්. ඔබේ ජීවිතය සාර්ථකයිද? ඔබ සාර්ථක ජීවිතයක් ගත කරනවාද? ඒ අතරතුරේදී ඔබට ජීවිතය යථාර්ථය පිළිබඳව කුමක් හෝ සිතුවිල්ලක් දැනෙලා තියෙනවද? අද අපි සූදානම් සමන් දේශනා YouTube නාලිකාව තුළින් සාර්ථකත්වය සහ ජීවිත යථාර්ථය පිළිබඳව කතා බහ කරන්න. හැමදාම සමන් දේශනා අපි ඔබේ ජීවිතය හඳුනගන්න, ඔබේ ජීවිතය යහපත් කරන්න, එකතු කරගන්න සම්පත්දායකයන් හරිම වටිනවා. එයාට ලෝක මට්ටමේ බොහෝ අත්දැකීම් තියෙනවා. ඒ නිසා අපිට වාසනාව ලැබුණා අපේ රටින් බිහි වුණු ලෝකයටම කතා බහ කරන සම්පත්දායකෙක් පහුගිය සතියේදීත් එකතු කරගන්න. ඉතින් අදත් අපි බොහොම ගෞරවයෙන් ඔහුව සම්බන්ධ කරගත්තා. ලෝක පූජිත Google ආයතනයේ නියුරෝ විද්‍යාව, සතිමත් බව සහ චිත්ත වේගාත්මක බුද්ධි නායකත්ව පුහුණු මධ්‍යස්ථානය වන Search Inside Yourself Leadership Institute පුහුණු උපදේශක සහන් ධර්මතිලකයි ඔහු. අයිබෝන්. අපිට සතුටු යද ඔබ මුණ ගැහිම ගැන අපි කතා කරන්නේ ජීවිතයේ සතුට පිළිබඳව. ඇත්තටම කෙනෙකුට ජීවිතේ හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්. හැමදාම බැරි වුණත් බොහෝ විට ඉන්න පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට අපි ජීවිතයේ සතුට කියන එක අත්විඳින්නේ බොහෝම සුළු වශයෙන්. ඒකෙන් තමයි බොහෝ විට අපේ විශේෂයෙන්ම තරුණ පරපුර මද්ද්‍රව්‍ය හොයාගෙන යන්නේ ඇයි? සතුට හොයාගෙන. මොකද සතුට කියන්නේ ඇත්තටම මේ ඩොපමීන් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක නැත්නම් මේ හෝමෝනේ ශ්‍රාවය වෙනවා. මේකෙන් තමයි සතුට. හිතන්නකෝ චොක්ලට් කෑල්ලක් කනවා කියලා. සතුටුයි නේද? අයිස්ක්‍රීම් කද්ද? අපි හිතුවට මේ අයිස්ක්‍රීම් එකේ සතුට කියලා තියෙන්නේ කියලා. ඇත්තටම සතුට කියන්නේ මේ ඩොපමීන් හෝමෝන. අපේ ජීවිතය දිහා බැලුවත් මේ අපි හැමෝම සතුට ලං කරගන්න හරි කැමතියි. ලොකු උනන්දුවක් තියෙනවා. විශේෂයෙන්ම මිනිස්සු හැටියට අපි ළමා කාලේ නැත්නම් ලදරු කාලේ අපි සතුට බලාපොරොත්තු වෙනවා අපේ දෙමව්පියන්ගේ. අපි ඔවුන්ගේ අවධානය බලාපොරොත්තු වෙනවා. ඔවුන්ව සතුටු කරන්න හදනවා. ඊට පස්සේ ටිකක් වැඩි වියට එද්දී ළමා කාලෙදී අපි උත්සාහ කරනවා අපේ අවට ඉන්න යාළු මිත්‍රයන්ගේ අවධානය දිනා ගන්න. ඒකෙන් අපි සතුටක් තෘප්තියක් ලබනවා. ඊට පස්සේ තවත් ටිකක් වැඩි වියට එද්දී තරුණ අවදියට එද්දී අපි අපේ පෙම්වතා පෙම්වතිය සතුටු කරන්න හදනවා, ඔවුන්ගේ අවධානය දිනා ගන්න හදනවා. තව ටිකක් වයසට ගිහිල්ලා රැකියාවකට එහෙම යද්දී අපි සතුටු කරන්න හදනවා, අවධානය දිනා ගන්න හදනවා අපේ බොස්ගේ, අපේ ජේෂ්ඨ කළමනාකරුගේ නැත්නම් අපේ අවට ඉන්න සේවකයන්ගේ. ඊට පස්සේ තවත් ටිකක් වැඩි වියටපත් වුණාම විවාහ වුණාට පස්සේ අපි හදනවා අපේ බිරිඳව නැත්නම් සැමියාව සතුටු කරන්න, ඔවුන්ගේ අවධානය දිනා ගන්න. ඊට පස්සේ අපේ දුවා දරුවන්ගේ අවධානය දිනා ගන්න, ඔවුන්ව සතුටු කරන්න. හැබැයි ඉතින් කවදා හරි වයසට යන්නත් වෙනවනේ. එතකොට අපි උත්සාහ කරනවා අපේ මේ මුඩුබුරු මිනිබිරියොන්ව සතුටු කරන්න, ඔවුන්ගේ අවධානය දිනා ගන්න. අපේ ආච්චි අම්මලා සීයලට එක්ක ලොකු සතුටක් ඒකෙන් ලැබෙනවනේ. හැබැයි කවද හරි හිතන්නක අවුරුදු 70ක් 80ක් 90ක් වෙලා ඔන්න තමන්ගේ සැඳෑ සමය ගත කරද්දී පොඩ්ඩක් හැරිලා බැලුවොත් ඔබ ජීවිතේ සතුට කියන එක ඇත්තටම අත්විඳලා තියෙනවද? නැත්තම් අනිත් අය වගේම ඔබත් දෙනින් කාගේ හරි අවධානය දිනා ගන්න නැත්තම් ඔවුන්ව සතුටු කරන්න යම් කිසි උපාය මාර්ගයක නියැලිලා ඉන්නවා. ඔබ ඔය කියන විදිහට අපිට හිතෙනවා. එතකොට සතුට කියන්නේ මොකද්ද? අපි ආදරය කරන අය, අපිට ආදරය කරන අය එක්ක එකට ජීවත් වෙන එක, ඒ අය කැමති දේවල් කරන එක නෙමෙයිද සතුට? එහෙම නැත්නම් සතුටට වෙන දෙයක් තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. හැබැයි ඔය ප්‍රශ්නට උත්තර දෙන්න මට බෑ. හැබැයි ඩොක්ටර් මාටින් සෙලිග්මන්ට පුළුවන්. ඔහු තමයි වර්තමාන ධනාත්මක මනෝවිද්‍යාවේ පියා හැටියට සැලකෙන්නේ. ඔහු වසර 20ක් විතර සමීක්ෂණ කරලා තියෙනවා, පරීක්ෂණ කරලා තියෙනවා. ඔහු කියනවා මිනිස්සු සතුට හොයාගන්න පාවිච්චි කරනවා විධික්‍රම 3ක්. පළවෙනි එක තමයි ඔහු කියන්නේ pleasurable life. ඒ කියන්නේ තෘප්තිමත් දිවියක්. උදාහරණයකට මම ඔබට දෙනවා අයිස්ක්‍රීම් කෝන් එකක් දෙනවා. මේ රස්නේ කාලෙත් එක්ක අපි දුවදරුවෝ එහෙම තුනක් කැමති, වැඩිමහලු අපිත් කැමති අයිස්ක්‍රීම් එකක් දෙනවා. ඔබ කන්නේ තෘප්තියෙන්. කිසි වැරද්දක් නැහැ. හැබැයි ඒ අයිස්ක්‍රීම් එක කාලි ඉවර වෙච්ච ගමන් මම දෙනවා තව අයිස්ක්‍රීම් එකක්. දැන් දෙනවා ලීටරේ අයිස්ක්‍රීම් භාජනයක්. ටිකක් අයි. හැබැයි ඊට පස්සේ ඒ තෘප්තිය එහෙමම තියෙනවද? නෑ, ඒ තෘප්තිය අඩු වෙනවා. ඒ වගේම තමයි අලුතෙන් ෆෝන් එකක් ගන්න. තෘප්තියක් තියනවද නැත්නම්? තෘප්තියක් තියෙනවා.
අලුතෙන් කාර එකක් ගන්න තෘප්තියක් තියෙනවද නැද්ද? තියෙනවා. හැබැයි తాවකාලික. විවාහ වෙනවා. තෘප්තියක් තියෙනවා. හැබැයි తాවකාලික. පෙම්වතියක් ඉන්නවා. පෙම්වතෙක් ඉන්නවා. හැබැයි තාවකාලික. දුවා දරුවෙක් හදනවා අනිවාර්යයෙන්ම තෘප්තියක් ලැබෙනවා. හැබැයි තාවකාලික. කෙටි කාලෙක. කිසි වැරද්දක් නැහැ හැබැයි. ඊට පස්සේ දෙවෙනි විධි ක්‍රමය තමයි මිනිස්සු පාවිච්චි කරන මේ සතුට ළඟා කරගන්න මාටින් සෙලිග්මන් කියන විදිහට දෙවෙනි කාරණයට ඔහු කියන්නේ engaged life. නියැලුණු ජීවිතයක්. මේක අපි දකිනවා වෘත්තිකයන් අතර. උදාහරණයකට ගන්න ශල්‍ය වෛද්‍යවරයෙක්, කතිකාචාර්යවරයෙක්, ගුරුවරයෙක්, නිවේදකෙක්, නිවේදිකාවක්. ඒ විතරක් නෙමේ සංගීතඥයෙක්. ඔවුන්ට අදාළේ විෂය නියැලෙද්දී ඔවුන්ට කාලය නවතින. මේකට මනෝවිද්‍යාව කියනවා ෆ්ලෝ ස්ටේට් එක. ඒ කියන්නේ තමන්ට තිබෙන අභියෝගයයි තමන් සතු හැකියාවයි එක් තැනකට එකතු වුණාම ඒ අවස්ථාවේ ඔහු ඉන්නේ නැත්තම් ඇය ඉන්නේ ෆ්ලෝ ස්ටේට්. එතනදී මනෝවිද්‍යාව කියන්නේ කාලය නවතින. අපේ ශල්‍ය වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් ඇය 4ක් 5ක් 8ක් සමහර වෙලාවට හිටගෙන මේ ඔපරේෂන් තියටර් එකේ ඉන්නවා. ඔපරේෂන් කරනවා. හැබැයි ඔහුගෙන් හෝ ඇයගෙන් ඇහුවොත් කාලෙ ගියා දැන්නද කියලා ඔහු හෝ ඇයි කිය මම හිතුවා පැය 2ක් ගියා කියලා. හැබැයි පැය 8ක ඔපරේෂන්. ඒ විතරක් නෙමෙයි අපේ කතිකාචාර්යවරයෙක් නැත්නම් නිවේදකෙක් නිවේදිකාවකින් ඇහුවොත් පැයක ඉන්ටර්විව් එකක් මහන්සි නැද්ද උගුරට දෙන්නේ නැද්ද? නෑ වෙලාව ගියා දන්නේ. අපේ දුවදරු සෙල්ලම් කරද්දී සමහරවිට උදේට කාලත් නෑ දවල්ට කාලත් නෑ. ඇහුවොත් බඩගින්නද? නෑ බඩගින්නක් නෑ. මොකද නියැලුණු ජීවිතයක ඉන්නේ නැද්දී කාලය ඇත්තටම නවතිනවා. එතනදී ලොකු තෘප්තියක් ලබනවා. තුන්වෙනි කාරණය තමයි purposeful life. ඒ කියන්නේ අරමුණක් ඇති දෙවියක්. මේක ටිකක් අමාරුයි හැබැයි. උදාහරණයකට ගත්තොත් නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි, අපේ ලංකාවේ ඩොක්ටර් ඒ.ටී. ආරියරත්න මේ ආදී සුවිශේෂී පුද්ගලයෝ අපි ගත්තොත් බුද්ධ චරිතය නැත්නම් බෝධිසත්ව චරිතය, ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය. ඔවුන්ගේ අරමුණ මේ ගෙයක් හදන්න, ළමයෙක් හදන්න, කාර් එකක් ගන්න, අලුත්ම ෆෝන් එකක් ගන්න නෙවෙයි. ඒ අයගේ අරමුණු අපේ තරම් ලඝු නෑ, කෙටි නෑ නේ. අනිවාර්යයෙන්ම. මේකින්දා ඔවුන්ට ලැබෙන තෘප්තියත් සීමාවක්. අවුරුදු 80 වුණත් 90 වුණත් 100 වුණත් මැරෙන්න තව විනාඩි 5ක් තිබ්බයි. ඔවුන්ගේ ජීවිතේ පුදුම සතුටක් තියෙනවා. පුදුම තෘප්තියක් තියෙනවා. පුදුම අභිප්‍රේරණයක් තියෙනවා. අපි කියන්නේ මොටිවේට් වෙච්ච කට්ටිය උදේට නැගිටිද්දිත් hina වෙලා නැගිටින. රැයට නිදාගනිද්දිත් hina වෙලා නිදාගන්න. මේක තමයි මේ සුවිශේෂී සතුට ළඟා කරගන්න තුන්වෙනි ක්‍රමය. ඒක තමයි purposeful life. ඒ කියන්නේ අරමුණක් ඇති දිවියක්. අපේ ජීවිතේ මේ තුනම තියෙනවා. ඒ කියන්නේ මේ තෘප්තිමත් ජීවිතය ගත කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අයිස්ක්‍රීම් කන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අලුතෙන් ෆෝන් එකක් ගන්න එපා කියලා නෙමෙයි කියන්නේ. විවාහ වෙන්න දරුවෝ හදන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හැබැයි ඔබට ජීවිතේ අවුරුදු 100 වුණා. අවුරුදු 120ක් හිටියා. ජීවිතේ තෘප්තිමත්ව සතුටින් ඉන්න නම් ඔබට අරමුණක් තියෙනවා. හැබැයි ඒ අරමුණ පටු ලඝු එකක් විය යුතු නැහැ. අපි කොහොමද එහෙනම් අපේ ජීවිතේට පුළුල් අරමුණක් ඇති කරගන්නේ? එතකොට කෙනෙකුට අහන්න පුළුවන් මං ගන්න අරමුණෙන් තීරණයෙන් මට ඵලදායීතාවයක් නැත්නම් තව කෙනෙකුට ඵලදායීතාවයක් ලැබුණාට වැඩක් නැහැ. ඉස්සෙල්ලා මම සතුටින් ඉන්න එපයි කියලා. අනිවාර්යයෙන්ම. අපි මේ සතුට කියන එක ගැන කතා කරද්දී මට මතක් වෙනවා මේ මැස්ලෝස් හයරාකි තියරි කියලා. මැස්ලෝ කියන්නේත් ඔය හියුමනිස්ටික් සයිකොලොජි වල බිහිවෙච්ච විශිෂ්ට මනෝවිද්‍යාඥයෙක්. ඔහු කියනවා මේ හිතන්නකො පිරමීඩයක් තියෙනවා කියලා. මේ පිරමීඩේ යට කොටස, ප්‍රධානම කොටස පාදම. මේ පාදමේ තියෙන්නේ අපිට අත්‍යවශ්‍ය දේවල්. ඒ කියන්නේ අපිට නිවාසයක් අවශ්‍යයි, අපිට ආරක්ෂාව අවශ්‍යයි, අපිට කැම බීම අවශ්‍යයි, මූලික මිනිසයි අවශ්‍යයි. ඔව් අනිවාර්යයෙන්. ඊට පස්සේ දෙවෙනි කොටස අපි කැමති අපි කියන්නේ අපි සෝෂල් ක්‍රීචර්ස් කියන්නේ. ඒ කියන්නේ සමාජය අපි මිනිස්සු කියන්නේ මේ කණ්ඩායම් වශයෙන් ඉන්න කැමති. ඒක පවුලක් තුල කුටුම්බයක් තුල ඉන්නවා වගේම අපි සමාජගත වෙන්න කැමති. ඒකනොත් අපි ලොකු තෘප්තියක් ලබනවා. ඔහු කියනවා හරි. ඒ කියන්නේ දෙවෙනි කොටස තමයි ඒ කියන්නේ පළවෙනි එක තමයි ආරක්ෂාව, ආහාර, කැම බීම. දෙවෙනි එක තමයි මේ සෝෂල්, මේ සමාජීය. ඒ වටපිටාව එතනිනුත් අපි මේ බැඳීම් වලින් අපි ලොකු තෘප්තියක් අපි සමාජීය ආකර්ෂණයට හරි කැමතියි. අනිවාර්යයෙන්. හැබැයි අවසානම කොටසට කියනවා self actualization. මේ මිනිස්සුන්ගේ තුල තියෙනවා තමන්ගෙන් එහාට ගියකින් තමන්ගේ ඇතුළාන්තයට
ඇතුලාන්තයේ තියෙනවා යම් කිසි ලැබිච්ච නොලැබිච්ච සතුට ඒ සතුට ළඟා කරන්න අපි කැමති මේ සතුට හැබැයි ලැබෙන්නේ අලුත්ම ෆෝන් එක ගත්ත කියලා නැත්තම් මෙලහක්ට සතුට ලැබිල මොකද දැන් ෆෝන් කීපයක් විතර අපි මාරු කරලා තියෙන්නේ අයිස්ක්‍රීම් වලින් ඔය සතුට ලැබෙන්නෙත් නෑ ඇයි දෙයනේ පොඩි කාලේ ඉඳන් අයිස්ක්‍රීම් කාලා තියෙනවා ඔය සතුට දැන් ලැබෙන්නේ නැහැ හැබැයි අහලා බලන්න බුදුන් වහන්සේගෙන් ක්‍රිස්තුස් වහන්සේගෙන් මහත්මා ගාන්ධිගෙන් නෙල්සන් මැන්ඩෙලාගෙන් මැරෙන මොහොතේ අහලා බලන්න ඔබ සතුටින්ද පිළිතුර ඔව් මොකද පුළුල් අරමුණක් තියෙනවා මේ අරමුණ නිසා තමන්ට ලැබෙන ප්‍රතිලාභය විතරක් නෙමෙයි තමන් අවට ඉන්න තමන්ගේ සමාජයේ තමන්ගේ රටට විතරක් නෙමෙයි සමහරට මුළු ලෝකෙටම ප්‍රතිලාභයක් ලැබෙනවා උදාහරණයක් ගත්තොත් මහත්මා ගාන්ධි ඔහුගේ අරමුණ වෙන්නේ ඉන්දියාව නිදහස් දේශයක් බවට පත් කරන්න ඔහු කරන ව්‍යායාමයේ ප්‍රතිඵල ඉන්දියාව විතරක් නෙමෙයි ලබන්නේ අපිත් ලබන අවුරුද්දකට පස්සේ අපි විතරක් නෙමෙයි ඊට පස්සේ ගන්නවට පස්සේ බුරුමෙත් ලබන ඉතින් එක පුද්ගලයෙක්ට පුළුවන් එක්කෙනෙක්ට විතරක් නෙමෙයි සතුට කියන එක ලබා දෙන්න මිලියන ගන්නකට මහත්මා ගාන්ධි ගත්තොත් බිලියන ගන්න මේ සතුට කියන එක ලබා දෙන්න දැන් අපි මේ ප්‍රශ්නට උත්තර හොයන්න ඕනේ මේ තරුණ වයසේ යම් කතාක් දුරකට අපි තරුණ වයසේ ඉන්නේ හැබැයි අපි ඔක්කොම වයසට ගිහිල්ලානේ මේ හැරිලා බලන්නේ ඉතින් ඔස්ට්‍රේලියාවේ සුවිශේෂී හෙදියක් පොතක් ලියනවා පොතේ නම තමයි top 5 regrets of the dying ඔන්න කැමති නම් Google කරලා කියවන්න පුළුවන් top 5 regrets of the dying නැත්තම් Google එකේ ඕන සර්ච් කරන්න පුළුවන් regrets of the dying කියලා මේක කරන්නේ සුවිශේෂී රැකියාවක් ඒ හෙදියක් හැබැයි ඇගේ ඉන්න ඔක්කොම රෝගීන් මිය යන්න ආසන්න කට්ටිය කියන්නේ හුඟක් වයසට ගිය මිය යන්න ආසන්න කට්ටිය මේ කරන්නේ දැන් හිදියක් හැටියට උපකාර උපස්ථාන කරනවනේ එතකොට මේ කට්ටියගේ ළඟට ගිහිල්ලා මේ කතා කරනවා පුංචි සම්මුඛ සාකච්ඡාවක් වගේ මොනවාද ඔබ ජීවිතේ කරපු දේවල් මොන හරි කනස්සලුදායක දේවල් තියෙනවද හිතනවාද මොන හරි මට මේක කරන්න හොඳයි කියලා මේ හැමෝගෙම වරදින් නැතුව එනවා එකක් ඒ පළවෙනි දේ තමයි ඒ කියන්නේ ප්‍රධානම කනස්සල්ලට හේතු දායක වෙච්ච දේ දැන් මේ කතා කරන්නේ ඔබ හෝ මම නෙවෙයි තව සතියකින් දෙකකින් මැරෙන්න ඉන්න අවුරුදු 80ක් 90ක් 100ට ලං වෙච්ච අපි 100 කෙනෙක් නැත්තම් ආච්චි කෙනෙක්. පළවෙනි කාරණේ තමයි මගේ ජීවිතේ මම අනිත් අය වෙනුවෙන් සතුට හොයුවා විතරයි. මම වෙනුවෙන් යමක් කරලා නැහැ කියන්නේ. බහුතරයක් කට්ටිය මේක කියනවා. මට අවස්ථාව තිබ්බා. හැබැයි මම හැමතිස්සෙම බිසි. මොකටද බිසි? ගයක් හදන්න බිසි. කාර් එකක් ගන්න බිසි. ජොබ් එකේ ඊළඟ ප්‍රොමෝෂන් එකට බිසි. හැබැයි බලන්න අවුරුදු 80ක් 90ක් ගිහිල්ලා තමන්ගේ ජීවිතය දිහා හැරිලා බලද්දි මොන හරි කනස්සල්ලට හේතු වෙන දෙයක් තියෙනවා. දෙයක් තියෙනවනම් ඔන්න එහෙනම් ජීවිතය වෙනස් කරන්න මෙන්න අවස්ථාව. දවසක් ගත්තොත් මාසයක් ගත්තොත් අවුරුද්දක් ගත්තොත් ජීවිත කාලෙම ගත්තොත් අපි හැම දෙයක්ම කරන්නේ සතුට වෙනුවෙන්. හැබැයි ජීවිතයේ අන්තිම කාලයේදී සතුට නැහැ කියලා දැනෙනවා. එතකොට අපි ප්‍රමාද වැඩි වගේ නං. ඇත්තටම සතුටෙන් ඉන්න පුළුවන්. පුළුල් දැක්ම හදාගන්න අපිට තියෙන අභ්‍යාසය මොකක්ද? අනිවාර්යයෙන්. මොකද මේ පුළුල් දැක්ම ඇත්තටම අපිට පාසලේදී කියලා දෙන්නේ නැහැ. පාසලේදී අපි දෙමව්පියෝ මම නම් දන්නේ සිතාරට කොහොමද කියලා පොඩි කාලේ නම් අපේ දෙමව්පියෝ මට කිව්වේ පහවසට ශිෂ්‍යත්ව කරේ නැත්නම් වැඩක්. ඒලුණුත් ඉවරයි. කොහොමද නෑදෑයන්ට හිතමුතුන්ට මුණ දෙන්නේ? ඊට පස්සේ පහවසට ශිෂ්‍යත්ව කරාට පස්සේ කියනවා O level. O level නැතුව රස්සාවක්වත් හම්බෙන්නේ. O level උත්තර. ඊට පස්සේ කියනවා A level කරන්නේ නැතුව ටයි එකක් දාන්න ජොබ් එකක් හම්බෙන්නේ. හරි. A level උත් කරනවා. ඊට පස්සේ කියනවා විශ්වවිද්‍යාලයට යන්න ඕනේ අනිවාර්යයෙන්. විශ්වවිද්‍යාලෙත් යනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදී කතිකාචාර්යවරු එහෙම කියනවා හරි. ඩිග්‍රී එකක් තිබ්බොත් අනිවාර්යෙන් හොඳ ජොබ් එකක් හම්බෙනවා. ඩිග්‍රී එකකුත් කරනවා. ඊට පස්සේ එළියට ආපුවම රැකියාවක් කරනවා පෞද්ගලික අංශය හරි රජයේ රැකියාවක් හරි. එතකොට එතන ඉන්න බොස්ලා අපේ නිලධාරි මහත්තුරු කියනවා ඔය ඩිග්‍රී එකක් තිබ්බා කියලා කවුරුවක්වත් මේ ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ. මෙන්න මේක කරන්න. මේක කරන්න. ඕක විතරක් මදි MBA එකක් තියෙනවා. තව පශ්චාත් උපාධියක් තියෙනවා. අන්න ඔය ඔක්කොම කරනවා. ඔය ඔක්කොම අපි කරන්නේ මේ සතුට ළඟා කරගන්න. හැබැයි ජීවිතේ සතුට එහෙම හම්බෙන්න නම් හිතේ අපේ හැමෝම ලෝකෙන් අඩුම ගානේ 90%ක්ම සතුටින් අපි දකිනවා. මේ සාර්ථකත්වයේ කියන හිණි පෙත්තටම ගිය පුද්ගලයන්. අපේ ක්‍රීඩාතරු, අපේ දේශපාලඥයෝ, විවසායකයෝ
ඒ විතරක් නෙවෙයි රංගන ශිල්පී කීයෙන් කී දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා. බලන්න පසුගිය අවුරුදු 100 ඇතුළත දසදහස් ගාන ලෝකේ ඉන්න පූජිතම, ඒ කියන්නේ සුවිශේෂම, ප්‍රසිද්ධම, ධනවත්ම, නැනවත්ම මේ පිරිසෙන් කීයෙන් කී දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ දෙමව්පියෝ, අපේ නෑදෑ හිතමිතුරෝ, අපේ කතිකාචාර්යවරු, ගුරුවරු හොඳ හිතින් කියලා තියෙන මේ ඔක්කොම. හැබැයි ඊවෙන් එකකින්වත් සතුට කියන එක ළඟා වෙන්නේ නැහැ. හොඳයි. නැවත නැවත මට ඔබෙන් අහන්න තියෙන්නේ. මේ තියෙන ජීවිතේ හරි කෙටි අපිට. අපි ගැන හිතන්න බැරි තරම් අපිට කාර්යබහුල කාලසටහනක්, වැඩසටහනක් තියෙනවා. ඇත්තටම සතුටින් ඉන්න මොනවද අපිට කරන්න පුළුවන්? අනිවාර්යයෙන්ම. මම පුංචි විධික්‍රමයක් කියලා දෙන්න. එකක් තමයි අපේ ජීවිතයේ හුඟක් වෙලාවට අපි වැඩිපුරම කාලය කැප කරන්නේ රැකියාව වෙනුවෙන්. රැකියාව වෙනුවෙන් කාලය ගත කරලා අපි ඒක සාධාරණීකරණය කරනවා. විශේෂම පිරිමි පාර්ශවයෙන් ඒක හුඟක් දකිනවා. මේ ළමයි වෙනුවෙන් මේ ඔක්කොම කරන්නේ. මේ පවුල වෙනුවෙන් තමයි මේ ඔක්කොම කරන්නේ. හරි, මම දෙනවා ඔබට වරමක්. මම දෙනවා ඔබට ඩොලර්, ඇමරිකානු ඩොලර් බිලියන 100ක්. ලංකානු රුපියලුත් නෙවෙයි. ඩොලර් බිලියන 100ක්. දැන් සල්ලි හම්බ කරන්න නොච්චර මහන්සි වෙන්නේ. හැමදේම කරන්නේ ඒකට නෙවෙයි. දැන් ඔන්න ඩොලර් බිලියන 100ක් තියෙනවා ලෝක කැමති රටකින් ඔන්න ගයක් නෙවෙයි දූපතක්ම ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න කාලය ඉතුරු ඉන්නේ. දැන් ඔබ මොකද කරන්නේ? දැන් මුදල් හම්බ කරන්න කාලය වැය කරන්න ඕනේ. දූ දරුවෝ ගැන දුක් වෙන්න අවශ්‍යත් නැහැ. ඔබ හිටියත් නැතත් ඔන්න ඇති තරම් වත්කමක් තියෙනවා. එහෙම වුණොත් ඔබ මොකද කරන්නේ? ඩොලර් බිලියන 100ක් තියෙනවා නම් ඔබ අදීඳන් මොනවද කරන්නේ? මොකද ඔබෙන් සමාජයට, බටපිටාවට, නෑදෑ හිත මිතුරන්ට මොකක්ද ඔබෙන් වෙන සේවය? මොකක්ද ඔබට කරන්න පුළුවන්? පොඩ්ඩක් නිකන් කොලයක් අරගෙන ලියලා බලන්න. ඔන්න සමහර විට පුංචි උත්තර හම්බ වෙයි. ඔය හම්බෙන උත්තර වලින් ඔය සතුට කියන එක යම් තාක් දුරකට එකතු කරගන්න පුළුවන්. මම ඔන්න දෙවනි විධික්‍රමෙත් දෙන්න. ඔව් කියනවා. ඒක ටිකක් භයානක. හරි. දෙවනි විධික්‍රමය තමයි පෑනක් ගන්න, පැන්සලක් ගන්න, මෙන්න මේ ප්‍රශ්න ලියාගන්න. වෛද්‍යවරයෙක් ඇවිල්ලා මේ අවස්ථාවේ ඔබව චෙක් කරනවා. ලෝක පූජිත වෛද්‍යවරයෙක්. ඔහුට පුළුවන් ඔබ මැරෙන වෙලාව අර කියන්නේ කිරි ගහට යන්න වගේ කියන්න. හරි. අපි දෛවඥයොත් සමහර වෙලාවට කියනවනේ. මේ වෛද්‍යවරයා 100%ක් දෙන පුරෝකථනය නිවැරදි. ඔහු කියනවා මහත්මිය ඔබට ජීවත් වෙන්න තියෙන තව මාස 6ක්. තව ජීවත් වෙන්න තියෙන මාස 6ක්. තව ජීවත් වෙන්න තියෙන මාස 6ක් නම් මේ මොහොතේ පටන් ඔබ මොකද්ද කරන්නේ? ඔන්න පෑන ගන්න, ඔන්න ලියන්න. මොකද්ද? තව මාස 6 ජීවත් වෙන්න තියෙනවා. මම මේ ව්‍යායාමය කරලා තියෙනවා පිටරට ඉන්න විදායක නිලධාරීන්ට. ශ්‍රී ලංකාවේ අපේ වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න රැඳවියන්ට, විදායක නිලධාරීන්ට, ලෝක පූජිත මේ හැමෝම ලියන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. මම කැමති ඒක පොඩ්ඩක් බෙදාගන්න. ඔව් හොඳයි. පළවෙනි කාරණේ තමයි මාස 6ක් නම් තමන්ට ජීවත් වෙන්න තියෙන්නේ. පළවෙනි දේ තමයි මේ හැමෝම තමන්ගේ සතු වත්කම තමන්ගේ පවුලේ උදවියට, නෑදෑ හිත මිතුරන්ට බෙදලා දෙන්න. හැමෝම වැඩිපුර කියලා තියෙන එකද? ඒක එකක්. දෙවෙනි එක තමයි තමන්ගේ වත්කම ගොඩක් තියෙන කට්ටිය නම් ඒ කට්ටිය අපි කියන්නේ සමාජ සේවය. සමාජ සේවයට අදාළ මොන හරි ආයතනයට නැත්තම් පුණ්‍ය ආයතනයකට ප්‍රදානය කරනවා. දෙවෙනි කාරණය තමයි හැමෝම මේ සමහර වෙලාවට ජීවිතයට පන්සලකට, පල්ලියකට ගියේ නැති කට්ටිය මෙන්න එකපාරටම පන්සල් යන්න ගන්න, පල්ලිය යන්න ගන්න, භාවනා කරන්න මගේ හිතේ තිබ්බ ලොකු උනන්දුවක්. හැබැයි රිටායර් වෙනකන් මං හිතාගෙන හිටියා ළමයි ලොකු වුණාට පස්සේ මම දැන් ඒක කරනවා. තව මාස කිහිපෙක තියෙන මගේ මනස මං හදාගන්න වෙහෙසෙනවා. එක්කෝ කතෝලිකයෙක් නම්, මුස්ලිම් ජාතිකයෙක් නම්, හින්දු භක්තිකයෙක් නම් මම දැන් යාඥා කරන්න පටන් ගන්නවා. ඔන්න පළවෙනි එක තමයි හැමෝම දානපතියෝ වෙනවා. දෙවෙනි එක තමයි හැමෝම ආධ්‍යාත්මයට ඔන්න නැඹුරු වෙනවා. තුන්වෙනි කාරණය තමයි මගේ හිතේ මොනාහරි තිබ්බනම් තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, සමහර විට මගේ සහෝදරයා, සහෝදරිය, සමහර වෙලාවට මගේ ඉස්කෝලේ හිටපු යාළුවෙක් එක්ක, සමහර වෙලාවට මගේ අසල්වැසි නිවැසියත් එක්ක,
මම සමාව ගන්න. ඒ කියන්නේ මම හරි හෝ වැරදි වෙන්න පුළුවන්. හැබැයි මාසයක් නම් ජීවත් වෙලා තියෙන්නේ, ජීවත් වෙන්න තියෙන්නේ. මම හරි වුණාට තේරුමක් නැහැ. ඊට වැඩිය හොඳයි මම සමාව ගන්න. ඉතින් එකපාරටම මේ හැමෝම කරුණා සහිත නැත්නම් මෛත්‍රී සහගත සිතක් හටගන්න. දැන් මම සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක් තමයි හරි මාසයක් නම් ජීවත් වෙන්න තියෙන්නේ. අපි ඒ කාලේ කරන්නේ අපිට සතුට වැඩියෙන්ම ලැබෙන දේ. ඒ කියන්නේ අපේ ජීවිතේ වැඩියෙන්ම සතුට ලැබෙන්නේ එතකොට ත්‍යාගශීලී බව. ආධ්‍යාත්මය. ඊට පස්සේ අපේ හැඟීම් ප්‍රකාශ කිරීම. ඔන්න අපේ ජීවිතයේ සතුට ලැබෙන ප්‍රධානම විධික්‍රම තුන. මම කියන එකක් නෙවෙයි. මම 100 ගානකට 10 ගානකට එහෙම පුහුණු වැඩසටහන් වලදී මට ලැබිච්ච ප්‍රතිචාර. එහෙනම් ඉතින් ඇයි අපි ප්‍රමාද වෙන්නේ? අද සිටම මේ මොහොතේ සිටම අපිට ජීවිත කාලය තුළදී ගත කරන කාලය තුළදී ඒ ටික කරගන්න පුළුවන්. එහෙම කරගන්න බැරි ප්‍රශ්නයක නම් ඔබ ඉන්නේ. අද පටන් ගන්න මෙන්න මේ කියන විදියට. ඔව්. අපිට වැඩියෙන්ම තෘප්තිය ලැබෙන දේනේ අපි කළ යුත්තේ. හරිම සරලයිනේ. පොඩි දරුවෙක්ගෙන් අහලා බලන්න. ඔහු ක්‍රීඩා කරන්න කැමති නම් කියන්නේ නෑනේ මම මේ පාඩම් කරන්න කැමතියි කියලා. හරිම සරලයි. ඉතින් අපේ ජීවිතේත් අපි දන්නවනම් කවදා හරි මැරෙනවා කියලා. කවදා හරි ලෙඩ වෙනවා කියලා. එහෙනම් ඉතින් කරන්න තියෙන දේ හරි සරලයි. ඔබට රුපියලක් හරි හිඟන්නට දෙන්න පුළුවන් නම් දෙන්න. මොකද ත්‍යාගශීලී භාවයෙන් අපි තෘප්තියක් ලැබෙනවා. ඇත්තටම මේ නියුරෝ විද්‍යානුකූලව අපි කතා කරනවා මිරර් නියුරෝන්ස් ගැන. මිරර් කියන්නේ කැඩපතක්. මේ කැඩපත් නියුරෝන් වලින් කරන්නේ අනිකාගේ තියෙන හැඟීම් අපේ ශරීරයේ උද්දීපනය කරනවා. අපි සතුටින් ඉන්නේ නැද්දි අනිත් අය සතුට වෙනවා. අපි දුකින් ඉන්නේ නැද්දි අපි තරහින් ඉන්නේ නැද්දි අනිත් අය නොදැනුවත්ව තරහින්. ඔබ මවක්ද පියෙක්ද නායකයෙක්ද කුඩා දරුවෙක් වුණා. ඔන්න ඔබට වගකීමක් තියෙනවා. අනිත් අයව සතුටු කරන්න කැමති නම් තමන් ඉස්සෙල්ලා සතුටු වෙන්න. ඒ විතරක් නෙමෙයි. මම කලින් කිව්වා වගේ ඔබට රුපියලක් හරි ප්‍රදානය කරන්න පුළුවන් නම් ගන්න එක. ඒකෙන් ඔබ තෘප්තියක් ලබනවා වගේම එයාත් තෘප්තියක් ලබනවා. ඔය රුපියල වගේ නෙමෙයි ඔබේ මොලෙන් නිකුත් වෙන ස්ට්‍රාවය වෙන මේ පොසිටිව් හෝමෝන්ස්. ඒවෙන් ඔබ තරුණ වෙනවා. ඔබේ ශරීරය සෞඛ්‍ය යහපත් වෙනවා. අනිතම ඔබේ මානසික සෞඛ්‍ය යහපත් වෙනවා. එතනින් නවතින්න එපා. බලන්න නිදාගන්න යන්න. අහලා බලන්න ප්‍රශ්නයක්. අද දවස් ඇතුළත මම කී දෙනෙක් ඔබ සතුටු කරාද? කී දෙනෙක්ගේ මූණට සිනහවක් නැංගුවද? තමන්ගේ දුවදරුවෝ ඉන්නේ නැති ඕනනම් ඔළුව අත ගන්න. ඔළුව අත ගාලා කියන්න මම ඔබට උගක් ආදරය කරනවා. කරුණාව දක්වනවා. උගක් වෙලාවට මම අර කලින් කතා කරපු හෙද නිලධාරිනියගේ ආපු තවත් කාරණයක් තමයි උගක් අය හැඟීම් ප්‍රකාශ කරන්නේ. උගක් අය හරි කැමති හැඟීම් ප්‍රකාශ කරන්න තරහ ගියාම. නේ තරහ ගියාම ඉතින් හැඟීම් ප්‍රකාශ කරන්න බල්ලෙක්ටත් පුළුවන්, නායෙක්ටත් පුළුවන්, සිංහෙක්ටත් පුළුවන්. හැබැයි මිනිස්සෙක් හැටියට මේ ධනාත්මක හැඟීම් ප්‍රකාශ කළ යුතුයි. ඉන් ඔබට සහනයක් සතුටක් ලැබෙනවා වගේම අනිකාටත් ලැබෙනවා. ඔන්න අපි හැමෝටම දැන් වගකීමක් තියෙනවා. ඒ තමයි දවස අවසන් වෙද්දී අඩුම ගානේ එක්කෙනෙක්ට හක්ගේ හරි මුණට හිනාවක් දෙන්න. ඇත්තටම ඔබ පොහොසතෙක් වෙන්නේ ඔබේ ගිණුමේ තියෙන සල්ලි ප්‍රමාණයට නොව ඔබේ හිතේ තියෙන යහපත් සිතුවිලි සහ සතුටත් එක්ක. ඉතින් අද මේ මොහොතේ සිටම අපිත් ඔබට යෝජනා කරන ඔබේ පුංචි දරුවන්ගෙන් නම් පටන් ගන්න අනිත් අයට දෙන තරමට නිදහස් කරන තරමට අපිට ආදරය, දයාව, කරුණාව ලැබෙනවා සහ අපි ඒ ප්‍රදානය කරන තරමට අපිට සතුටින් ඉන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. සමන්නේසන අපේ YouTube නාලිකාව තුළින් හැමෝටම සතුටින් ඉන්න පුළුවන් ක්‍රම ලෝකේ ඊටාම වියදමක් නැතුව තියෙනවා. හැබැයි අපි ඒක අපේ ජීවිතේට එකතු කරගන්නේ. අද සිට ඔබට මේ ක්‍රමවේදය එකතු කරගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. ස්තුතියි ඔබට. ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සතුටින් ප්‍රාර්ථනා කරනවා. තවත් දවසකදී මොන ගැහිලා අපි මේ වගේම වැදගත් සුවිශේෂී සාකච්ඡාවක් ඔබට තිලෙන කරමු.